ඒකනේ දාන්නේ. 1995 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය ජනාධිපති වෙලා ඉන්න කාලේ ජී.එල්. පීරිස් මහත්තයා තමයි ව්‍යවස්ථා කටයුතු සහ අධිකරණ ඇමති. එවුන්දාට චන්ද්‍රිකා නෝනා මතක් කරුවා ඔය නීති පොත සංශෝධනය කරලා මං ගෑණියක් හැටියට රජ වෙලා ඉඳිද්දිත් ගෑනුන්ට සේවය කෙරුවේ නැත්තම් මගේ රජකොමෙන් ඇති වැඩක් නැහැ. කාන්තාවන්ට හිංසා වෙනවා වැඩි. ඒ හින්දා නීති පොතේ ස්ත්‍රී දූෂණ වගන්තියේ තියෙන ප්‍රකාරව වෙනස් කරලා ඒකට නව නිර්මාණය කරන ලද නීති ටිකක් ඇතුළත් කරලා ලියන්න කිව්වා. මෙවුන්දා ලිව්වා බලන් මිනිස්සුන්ගේ බෙල්ල හිර වෙන්නම ලිව්වා. අරුන්දලාට කුලප්පුව හැදෙන්න. එහෙම ලියලා තියෙන නීති පොත. ගෑනුන්ට කුලප්පුව හැදෙන්න, පිරිමින්ව හිර වෙන්න. බලන්නකෝ මේ නීති පොත ලිව්වට පස්සේ දූෂණ වැඩි නැද්ද කියලා. ඒ නව සංශෝධිත නීති පොත ලියලා මෙවුන්දලාට කුලප්පුව හැදුවාට පස්සේ ස්ත්‍රී දූෂණ වැඩිද අඩුද? 1995 ඉඳලා මේ වෙනකම් බලන්න 95 වෙනකන් තිබ්බ ප්‍රමාණයයි අදයි. බාල වයස්කාර ස්ත්‍රී දූෂණ වැඩිද අඩුද? හොඳට බලන්න. කාන්තාව ශීඝ්‍රයෙන් වෙනස් වෙලා විවාහ ජීවිතවල දික්කසාද වීමේ ප්‍රතිශතය බලන්න. ඔයාලා ගාම්වල පොලිස් නිලධාරියෝ ඉන්නවා, අධිකරණයේ වැඩ කරන ඇති ගාම සේවක මහත්තුරු ඇති මේගොල්ලෝ හොඳට දන්නවා. දික්කසාද නඩු ප්‍රමාණය දික්කසාද ගාන වැඩිද අඩුද බලන්නකෝ 95 ඉඳලා මේ වෙනකොට. අවුරුද්දෙන් අවුරුද්දට ඉහළ ඇවිල්ලා තියෙනවා මිසක් පුතා පහළ වැටුන්නේ නැහැ. ඇයි? නීති පොත සංශෝධනය කරලා බලවත් කරලා දුන්නේ කාටද? එහෙනම් බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට කියනවානේ මාන කරපියා ඔය ඔක්කොම එන ගෑනුව කියලා. තමන්ගේ පුංචි අම්මා ඇවිල්ලා ඉල්ලීමක් කරනකොට භික්ෂුණී ශාසනය පිහිටුවන්න බුදුහාමුදුරුවනේ කියලා ආනන්ද හාමුදුරුවොත් එක්ක බුදුහාමුදුරුවන්ටත් කියන්න තිබුණා නේද? මාන කරපල්ලා ගෑනුව කියලා. කිව්වේ නෑ එහෙම. කිව්වේ නැත්තේ ඇයි? මේ උන්දලාට ඒක රකින්න අමාරු හින්දා. ගෑනු කොමත් එක්ක. පිරිමි කරන දේවල් ගෑනු අය හිතුවාට පුළුවන් කියලා කරන්න බෑනේ අප්පා. බලන්නකො ජීව විද්‍යාත්මකව ඔබේ ඇඟපතයි පිරිමියෙකුගේ ඇඟපතයි මොනතරම් සියුමැලිද සහ ගොරෝසුද කියලා. ඔබේ හඬ බලන්නකො. මොනතරම් මිහිරිද ලාලිතද හීන්ද පිරිමියෙකුගේ හඬේ තියෙන වෙනස. ඔබ යමෙකුට ගැහුවොත් සහ පිරිමියෙක් ගැහුවොත් ඔබ පොල් ගහකට නගින තාලේ පිරිමියෙක් පොල් ගහකට නගින තාලේ ඔබ බිම් පෙරලන තාලේ පිරිමියෙක් පෙරලන තාලේ විවිධයිනේ. ඒ විවිධ වූ භූමිකා මේ සමාජය ඇතුලේ හසුරුවලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දර්ශනය ඇතුලේ එක එක්කෙනාට හිමිතන තියෙනවා. ඒ හිමිතනේ යුතුයකම හරියට ඉෂ්ට කරගත්තොත් බලන්නකෝ ගැහණියට නොසලකුවාට පිරිමියාට සේම සලකන්නේ නැතුවද ඉඳලා තියෙන්නේ. ගෙදර බුදුන් කවුද? ගෙදර බුදුන් අම්මා. ගෙදර බුදුන් අම්මා. එතකොට ගේ ඇතුලේ බුදුවරිය ඔබලු. ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින්ම දේශනා කොට වදාලා. බුදුවරිය ඔබ නම් ඔබ ගාව තියෙන ඕන මහා ප්‍රඥාව. ඔබ ගාව තියෙන ඕන මහා කරුණාව. ඔබ ගාව තියෙන ඕන මහා සමානාත්මතා ගුණය. ඔබ ගාව තියෙන ඕන අවිහිංසාවාදී බව. ඔබ ගාව තියෙන ඕන පිදිය යුත්තම් පිදීම. මේ උතුම් ආදර්ශ සම්පන්න උත්තම ගුණාංගයන්ගෙන් සැදුම්ලත් චරිතයක් නම් ඔබ විසින් ඔබේ භූමිකාවට යුතුයකම ඉටු කෙරුවා වෙනවා. එතකොට අම්මා පැතුවත් නොපැතුවත් අපේ කමට, අපේ මව්කමට, අපේ ගැහණුකමට වන්දනීය වරප්‍රසාද ලෝකයෙන් ලැබෙනවා. ලෝකයෙන් ලැබෙනවා. ඒ ලැබෙන වරප්‍රසාදය ඔබ භුක්ති විඳින්නේ නම් මනාකොට සතුටින් මියදෙන්න පුළුවන්. සංසාරේ පිනට පිරිමියෙක් වෙලා ඉපදෙන්නේ. එහෙම වෙලා ඉපදිලා
ගෑනුන්ටත් වඩා නීච වැඩ ඔබ කරන්නේ නම් දෑත දෙපාය පොරවාගෙන බුදියාගෙන ගෑණිගේ පිහිටෙන් කන හැලඹ වැවේ. හලඹේ අය නැද්ද? නෑ. ගෑණින්ගෙන් කකා ගෙදර ඉන්න හලඹේ පිරිමි නෑ. මං කී දෙනෙක් පෙන්නන්නද? ආරච්චි මහත්තයා මෙතන ඉන්නවා නම් වසම බාර පොලිස් නිලධාරී මහත්තයා මෙතන ඉන්නවා නම් සාක්ෂි. රටකට තමන්ගේව ගෑණි ඇරලා ළමයි ටික බලාගෙන ගෙදර ඉඳගෙන බත් කන කවුරු හරි ඉන්නවා නම් ඒකා ගෑණිත් විකුණාගෙන කාපු කම්මැලියෙක්. ඒකා ගෑණිත් විකුණාගෙන කාපු කම්මැලි. දිරිය ඇති අයෝමය පිරිමි ගුණයක් හිතේ තිබ්බා නම් කරදිය වලල්ලෙන් එහා පැත්තේ කුලියට තමන්ගේ ගෑණි වරින්නේ පැටවු මෙතන අසරණ කරලා. සැබෑ තාත්තා සැබෑ පිරිමියා. නමුත් ඒක අද අපේ රටේ හැම ගමකම නිගමකම වාගේ සිද්ධ කරලා ඉවරයි අප්පච්චි. පටි බැඳගෙන ඇමතියා කියනවා විදේශ මුදල් ගලාගෙන එනවලු මෙහාට. විදේශ මුදල් ගලාගෙන එනවලු කාන්තාවන්ගේ පිහිටේ. ඒ අප්පලා ඇහුවා ඒ කකා මේ අප්පා කම්මැලියා කරලා කරපු අපරාධේ සාපේ තමයි පරිවාසවල ළමයි පිරිලා. ළමා නිවාසවල ළමයි පිරිලා. හිරගෙවල් වල තරුණයෝ පිරිලා. තමන්ගේම දුව දූෂණය කරපු තාත්තලා පවා හිරගත වෙලා. මහලු නිවාසවලට වයසට යන අය තල්ලු වෙලා. මනුස්සකමින් පිරුණු ගෙයක් අපේ ගමේ තිබුණු අතීතයේ මුතුන් මිත්තෝ අපිට දීපු එක නැති වෙලා ගිහිල්ලා. ආච්චිට සීයාට අත්තට මුත්තට පුදුම නැමියාවක් නේද අප්පච්චි. පුදුම ආදරයක්. කෞතුක වස්තු වාගේ අපි ආරක්ෂා කළා. රැකගත්තා. ඔවුන්ගෙන් ගන්න තිබිච්චි දැනුම ආකල්ප කුසලතා අපි ලැබුවා. නමුත් ඒක අද ඉතුරු වෙලා නැහැ. ගංගෙවල් වල ඒවා නැහැ. හුදකලා වෙච්ච ආත්මාර්ථකාමී කෙලෙස් බර ලෝකයක අතරමං වෙච්ච පිරිසක් විතරයි ඉන්නේ. පුතේ මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන් අම්මයි කියා ගමටම හඬ තලයි වැරෙන් සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින් යන්න උඹ ගියා උකසට දරුසනේ අරන් ඇහැල මල් පිපුණු දෙවටෙදි හමු වෙලා එදා දුන්නු බහ නිසා උඹටත් දුක උරුම වුණා අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා පුංචි උන් අඬයි අම්මා බැස්සේ නෑ කියා කන්න බෑ කියයි බත්ගුලි ලොකු වැඩි කියයි නින්ද නෑ කියයි මගේ කවිතාලේ නෑ කියයි මටත් නින්ද නෑ හිත උඹ ගැනම ගතු කියයි හඬන හිත නිවන මල් පැණි නැතුව බැරි හැඩයි. ගෑනිව වික්කට පස්සේ ගෑනුකම අවබෝධ වෙලා නැති මව්කම අවබෝධ වෙලා නැති පිරිමියාගෙන් ගෙදරට ඒ වැඩේ වෙලා නැහැ. දරුවෝ හදන්න තේරෙන්නේ නැලු. බත් උයන්න තේරෙන්නේ නැලු. දරුවට කවන්න තේරෙන්නේ නැලු. දරුවව නිදි කරව ගන්න බෑලු. දරුවා එක ඔට්ටු වෙලා හෙම්බත් උනාලු. හෙම්බත් වෙච්චි මට ඒ දුක කියන්නේ කරදිය වලල්ලෙන් මේ පිට උඹත් නෑ දැන්. මගේ වැඩ කරගෙන කන්න තිබිච්ච කුඹුර මං කම්මැලියා වෙලා ලෝකයාට විකුණලා උඹව රට ඇරලා ගෙදර ඉඳලා නිකං කාලා පිනට කාලා බුදියන්න හිතපු එකේ කරුමය විපාකය මට පටිසන් දීලා හිත හදාගන්න විදිහක් නැති හින්දා මල් පැණි නැතුව බැරි හැඩයි මං අරක්කු බොනවා. ගොනාගත්තු තීරණේ ගෑනිත් විකුණාපු කම්මැලි භූතයාගේ තීරණේ බලන්නකො. එහෙම කරලා රටේ ජව සම්පන්නම පිරිස දරුඵල තිබුණු පිරිස
ගෙදර කොටු වෙලා කොටසක් විදේශගත වෙලා කොටසක් රටේ අනාගතය විනාශ වෙලා ගියා. පරම්පරා ගානක් රටේ අනාගතය විනාශ වෙලා ගියා. තව ටික කාලයක් යනකොට පුතා ඇත්තටම පරගැතියෝ වෙලා ජීවත් වෙන්නට වෙනවා. අනුන්ට අතපාලා දැනටම බලන්නකො කොරියාවේ කොච්චර අපේ තරුණ දරුවෝද 42000ක් ඉන්නවා පුතා. ජව සම්පන්න අවුරුදු 18ත් 40ත් අතර දරුවෝ 42000ක් ඉන්නවා. ඒ දරුවෝ වැඩ කරනවා දැක්කහම දුක හිතෙනවා. අඬා සමහරු වැඩ කරනවා පුදුම කටුකයි වේදනා බරයි. මැෂින් වල කෑලි වාගේ. මැෂින් එක වැඩ කරනවා ඒකෙම කෙරවලට මෙයාව හයි කරලා තියෙනවා. අර මැෂින් එක දෙන ඒවා ඔක්කොම අරගෙන මැෂින් එක නවතින තුරු මිනිහා ගොඩ ගහන්න ඕනේ. එකක් හරි අතෑරුණොත් බිම වැටෙනවා. වටන්න බෑ. කැඩෙනවා බිඳෙනවා. වැටුනොත් කැඩුනොත් රස්සාව ඉවරයි. ලක්ෂ 2.5 3ක් මාසෙට දෙන්නේ නිකන් නෙමෙයි. කොරියාවේ මිනිස්සුත් එක්ක හරියට වැඩ කරන්න ඕනේ දිවා කාලෙම. සමහර විට සේවා කාලෙම. ඒක නොපිරියලා කරනකොට මැෂින් එකයි කොල්ලයි යකඩ කුට්ටිය දඟලන තාලෙටම කොල්ලක් දඟලන්න ඕනේ ඇටලේ මස් නාර වලින් හැදිච්ච. මං ගිහිල්ලා හිටගත්තා. මැෂින් එක නැවැත්තුවා කර්මාන්ත ශාලාවේ. ඒ ආයතන ප්‍රධානිය ඇවිල්ලා කොල්ල වටවලා මයිත් එක්ක කතා කරද්දී සමහරුන්ගේ කඳුළු වැක්කිරුණා. අර මැෂින් එකේ වැඩ කොටස කියනකොට මම ආව පුතේ මැෂින් එකයි උඹයි දෙකම එකයි නේද කියලා. ඒ වෙලාවේ හරි දුක හිතුණා. අපිට වටිනාකම දැනුන්නේ නැහැ කියලා කිව්වා. ලංකාවේ ඉඳිද්දි වටිනාකම දැනුන්නේ නැහැ. දැන් තමයි දැනෙන්නේ. හාමුදුරුවනේ අවුරුදු 5 නිමා වෙච්ච ගමන් පාඩමක් ඉගෙනගෙන එන්නේ